ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද මගේ වීඩියෝ එකකින් කියලා දෙන්නේ ඕගනික් ප්‍රතික්‍රියා සෙට් එකේ ඊළඟ වැදගත් ප්‍රතික්‍රියාවක් වන ග්‍රීන් හાર્ට් ප්‍රතිකාරකය. මේ ග්‍රීන් හાર્ට් ප්‍රතිකාරකය පිළියෙල කර ගැනීම කියන ප්‍රතික්‍රියාව තමයි දැන් කියලා දෙන්නේ. මෙතනදී ග්‍රීන් හાર્ට් ගැන තියෙන සම්පූර්ණ විස්තරයෙන් මම කියලා දෙනවා. කාට හරි මේ ග්‍රීන් හાર્ට් ගැන ගැටලු තියෙනවා නම් එහෙම නැත්නම් මෙච්චර කල් ග්‍රීන් හાર્ට් තේරුණේම නැති අය ඉන්නවා නම් මම දැන් කියලා දෙන විදිහ හොඳට අවධානයෙන් ඔළුවට දාගන්න. හරි. අපි එහෙනම් බලමු ඊළඟ ප්‍රතික්‍රියාව. මේ කලින් වීඩියෝ එකේ කාබනික රසායන ප්‍රතික්‍රියා නම්බර් 1 කියන කොටස යටතේදී ප්‍රතික්‍රියා පහක් කරා. මේ දැන් අද කරන්නේ 6 වෙනි ප්‍රතික්‍රියාව ග්‍රීන් හાર્ට් ප්‍රතිකාරකය පිළියෙල කර ගැනීම. 6 ග්‍රීන් හાર્ට් ප්‍රතිකාරකය පිළියෙල කර ගැනීම. හරි ඉස්සෙල්ලා අපි ප්‍රතික්‍රියාව දාගෙන ඉමු. ඇල්කිල් හේලයිඩ් යන්නේ. මැග්නීසියම් මම මේ ඩ්‍රයි කියලා ලියන්නේ වියලි. ඩ්‍රයි ඊතර්. ඒ කියන්නේ වියලි ඊතර්. වරහණක් ඇතුළේ මෙහෙම දාගන්න මේ ඊතර මේ හරි මේකෙන් මේ මැග්නීසියම් ඩ්‍රයි ඊතර දාපුවම මෙන්න ග්‍රීන් හાર્ට් ප්‍රතිකාරකය. මේ තියෙන ග්‍රීන් හાર્ට් ප්‍රතිකාරකය. හරි අපි ඉස්සෙල්ලා උදාහරණ ටිකක් බලමු. ඉස්සෙල්ලා මේ ඇල්කිල් හේලයිඩ් බලමු අපි CH3Cl. මේකට අපි මැග්නීසියම් ඩ්‍රයි ඊතර් දානවා. එතකොට මෙන්න මේක තමයි පිළියෙල ගන්නේ. හරි අපි තව උදාහරණ බලමු. CH3CH2 මැග්නීසියම් ඩ්‍රයි ඊතර් CH3CH2 MgI. අපි මේ තව උදාහරණ බලමු. බෙන්සීන්ට Br එකක් බෙදලා තියෙනවා. මැග්නීසියම් ඩ්‍රයි ඊතර් දාන්න පුළුවන්. MgBr. අපි මෙහෙම උදාහරණයකුත් බලමු. වෙනස් උදාහරණ බලමු. මෙතෙන්ට Br එකක් බෙදලා තියෙනවා. මෙතෙන්ට H එකක්. මෙතෙන්ටත් Br එකක් බෙදලා තියෙනවා. මෙතෙන්ට අපි H එකක් ගමු. මෙතෙන්ට CH3ම ගමු. දාමු අපි මැග්නීසියම් ඩ්‍රයි ඊතර්. කියන්නේ වියලි ඊතර්. මේ වගේ සංයෝගයක් තමයි අපිට එන්නේ. then MgBr then MgBr then CH3 එක තියෙනවා එහෙම then H එක මේ Br තියෙන තැන් දෙකටම මෙන්න මේ කොටස බෙදෙනවා මැග්නීසියම් ඩ්‍රයි ඊතර දාද්දි මේ මම මේ කියන ඊළඟ පොයින්ට් එක රතු පෑනෙන් ලියා ගන්න මේක හරිම වැදගත් පොයින්ට් එකක් ලියාගන්න මෙම ග්‍රීන් හાર્ට් ප්‍රතිකාරකය ස්ථායීව පවතින්නේ වියලි මාධ්‍යයක් තුල පමණි. ඒකෙන්ද තමයි මේ වියලි ඊතර කියලා දාන්නේ ඩ්‍රයි ඊතර. ඒ කියන්නේ වියලි මාධ්‍ය තුල පමණි මේ ග්‍රීන් හાર્ට් ප්‍රතිකාරකයේ ස්ථායීව පවතින්නේ. හරි මම දැන් කියලා දෙන්නම් මේ ග්‍රීන් හાર્ට් ප්‍රතිකාරයේ පිළියෙල කර ගැනීමට අදාළව සියලුම කරුණු ටික. කාට හරි මේ ග්‍රීන් හાર્ට් ප්‍රතිකාරකේ කලින් තේරුණේම නැත්නම් ඒකට හේතුව මේ කරුණු ටික හරියට ඔළුවට ගිහිල්ලා නැහැ කියන එකයි.
ඒ නිසා දැන් මම මේ කියලා දෙන කරුණු ටික හොඳට ඔලුවට දාගන්න. ග්‍රීනාට් ප්‍රතිකාරකයේ පිළියෙල කර ගැනීමට. එහෙම නැත්නම් සංශ්ලේෂණය කිරීමට භාවිතා කරන ඇල්කිල් හේලයිඩේ පවතින එකම ද්‍රවීය බන්ධනය. පවතින එකම ද්‍රවීය බන්ධනය කාබන් හා හැලජන අතර බන්ධනය වෙන්න ඕනේ. ඒ කියන්නේ CX බන්ධනය පමණක් වෙන්න ඕනේ. ඒකට හේතුව මේ ඇල්කිල් හේලයිඩේ අඩංගු සංයෝගයේ වෙනත් ද්‍රවීය කාණ්ඩ පැවතුනොත් මේ ග්‍රීනාට් ප්‍රතිකාරකයේ තියෙන නියුක්ලියෝෆිලික ලක්ෂණ හේතුවෙන් ඒ වෙනත් ද්‍රවීය කාණ්ඩ සමග මේ ග්‍රීනාට් ප්‍රතිකාරක ප්‍රතික්‍රියාවෙන්ට පෙළඹෙනවා. ඒ කියන්නේ මේ ඇල්කිල් හේලයිඩේ බැඳිලා තියෙනවා නම් වෙනත් කාණ්ඩ, එතකොට මේ ග්‍රීනාට් ප්‍රතිකාරකයේ වෙනත් කාණ්ඩ සමග ප්‍රතික්‍රියාවෙන්ට පෙළඹෙනවා. ඒකින්ද මේ ඇල්කිල් හේලයිඩේ තියෙන්න පුළුවන් එකම ද්‍රවීය බන්ධනය කාබන් හා හැලජන අතර බන්ධනය පමණක් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔය කාබොනයිල් කාණ්ඩ වගේ බැඳිලා තියෙනවා නම් ඒ ඇල්කිල් හේලයිඩේදී ඒ ග්‍රීනාට් ප්‍රතිකාරකය එතනදී ස්ථායී වෙන්නේ නැහැ. එතනදී ඒ ග්‍රීනාට් ප්‍රතිකාරකයේ කාබොනයිල් කාණ්ඩය සමග ප්‍රතික්‍රියාවෙන්ට පෙළඹෙනවා. ඒක හින්දා ඔය එස්ටර, ඒමයිඩ, අම්ල හේලයිඩ, කාබොක්සිලික් අම්ල, ඇල්ඩිහයිඩ, කීටෝන වැනි බැඳිලා තියෙන අවස්ථාවලදී ග්‍රීනාට් ප්‍රතිකාරකය ස්ථායී වෙන්නේ නැහැ. ඒ ග්‍රීනාට් ප්‍රතිකාරකය ඇවිල්ලා ඒ බැඳිලා තියෙන ඒ වෙනත් කාණ්ඩ සමග ප්‍රතික්‍රියාවෙන්ට පෙළඹෙනවා. ඒක හින්දා තමයි කාබන් හා හැලජන අතර බන්ධනය පමණක් වෙන්න ඕනේ ග්‍රීනාට් ප්‍රතිකාරකයේ පිළියෙල කර ගැනීමේදී ඇල්කිල් හේලයිඩේ තියෙන්න ඕනේ. හරි. අපි ඉස්සෙල්ලා මේ පොයින්ට් එක දාගමු. මම ඒක හොඳට විස්තර කරලා දෙන්නම්. ලියා ගන්න. ග්‍රීනාට් ප්‍රතිකාරකය සංශ්ලේෂණය කියලා දාගන්න. සංශ්ලේෂණය කිරීමට යොදා ගන්නා ඇල්කිල් හේලයිඩේ පවතින එකම ද්‍රවීය බන්ධනය මම කිව්වා කාබන් හා හැලජන. ඒ කියන්නේ CX බන්ධනය පමණක් විය යුතුයි. මම ඒකට හේතුවත් විස්තර කරා. හරි, දැන් ඒකට හේතුව අපි ලියාගමු. ඒට හේතුව ඇල්කිල් හේලයිඩ්. අපි භාවිතා කරන ඇල්කිල් හේලයිඩ් අඩංගු සංයෝගයේ, ඒ කියන්නේ ආර කාණ්ඩ කොටසේ ඔය වෙනත් ද්‍රවීය කාණ්ඩ පැවතුනොත් තමයි ග්‍රීනාට් ප්‍රතිකාරකයේ තියෙන නියුක්ලියෝෆිලික් ලක්ෂණ හේතුවෙන් ඒ වෙනත් බැඳිලා තියෙන කාණ්ඩත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. එතකොට ග්‍රීනාට් ප්‍රතිකාරයක අපිට හදාගන්න බැරි වෙනවා. ඇල්කිල් හේලයිඩ් අඩංගු සංයෝගයේ වෙනත් ද්‍රවීය කාණ්ඩ පැවතුනහොත් ග්‍රීනාට් ප්‍රතිකාරකයේ පවතින නියුක්ලියෝෆිලික ලක්ෂණ හේතුවෙන් එය ද්‍රවීය කාණ්ඩ සමග ප්‍රතික්‍රියා කිරීමට පෙළඹේ. මේ අනුව කාබොනයිල් කාණ්ඩ වරහන් ඇතුලේ දාගන්න මේවා කීවා.
පවතින මාධ්‍යයක් තුළ ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ස්ථායීව නොපවතී. ඒ කියන්නේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකේ මෙන්න මේ වගේ මේ බැඳිලා තියෙන කාණ්ඩ වගේ සංයෝග බැඳිලා තියෙද්දි ඒවත් එක්ක ප්‍රතික්‍රියා වෙන්න පෙළඹෙනවා. ලියාගන්න එය අදාළ කාබොනයිල් කාණ්ඩය සමග ප්‍රතික්‍රියා කිරීමට පෙළඹේ. එම නිසා මෙහෙම දාගන්න. එම නිසා එස්ටර් වලත් මේ වගේ කාබොනයිල් කාණ්ඩයක් බැඳලා තියෙනවානේ. ඒමයිඩ් වලත් තියෙනවානේ. ඔව්. ඒමයිඩ් අම්ල හේලයිඩ් වලත් තියෙනවා. කාබොක්සිලික් අම්ල ඒ කියන්නේ මේ කාබොනයිල් කාණ්ඩය බැඳලා තියෙන මෙතන තියෙන මේ හැම සංයෝගයක් එක්කම අපි මේ ප්‍රතික්‍රියාවට ගන්න නැහැ. ඒ වගේ කාණ්ඩ බැඳලා තියෙන ඒවා ගන්න නැහැ. මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරය පිළියෙල කරගන්න. හරි. ඊට පස්සේ ඇල්ඩිහයිඩ් හා කීටෝන කියලා ලියගන්න. ඇල්ඩිහයිඩ් හා කීටෝන පවතින අවස්ථාවක ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ස්ථායීව නොපවතී. එහෙම ලියාගන්න. ස්ථායීව නොපවතින අතර එය අදාළ සංයෝග සමග ප්‍රතික්‍රියා කිරීමට පෙළඹේ. අපි දැන් බලමු ඊළඟ වැදගත් පොයින්ට් එක මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකය පිළියෙල කර ගැනීම සම්බන්ධයෙන්. මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ පවතින භාෂ්මික ලක්ෂණ. මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ භාෂ්මික ලක්ෂණ පැවතීම හේතුවෙන් එය ආම්ලික සංයෝග පවතින මාත්‍යයකදී ස්ථායීව නොපවතිනවා. ඒ කියන්නේ මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ භාෂ්මික ලක්ෂණ පැවතීම හේතුවෙන් මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ආම්ලික සංයෝග පවතින මාධ්‍යයකදී ස්ථායීව නොපවතිනවා. ඒ කියන්නේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ජලය, මධ්‍යසාර, ෆීනෝල්, කාබොක්සිලික් අම්ල වැනි OH කාණ්ඩ සහිත සංයෝග සමග ස්ථායීව නොපවතිනවා. ඒ කියන්නේ මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකය අපි පිළියෙල කරගන්න යොදා ගන්නා ඇල්කිල් හේලයිඩේ OH කාණ්ඩ කාණ්ඩ බැඳිලා තියෙනවා නම් මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ඒ OH කාණ්ඩ සමග ප්‍රතික්‍රියාවට පෙළඹෙනවා. හරි. අපි මේ වැදගත් පොයින්ට් එකක් දාගමු. ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ පවතින භාෂ්මික ලක්ෂණ හේතුවෙන් එය ආම්ලික සංයෝග පවතින මාධ්‍යකදී ස්ථායීව නොපවතී. එම නිසා ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ජලය, මධ්‍යසාර, ෆීනෝල්, කාබොක්සිලික් අම්ල වැනි OH කාණ්ඩ
සහිත සංයෝග සමග සහිත සංයෝග සමග ස්ථායීව නොපවතී. නොපවතින අතර කියලා ලියමු. නොපවතින අතර එම OH කාණ්ඩ සමග ප්‍රතික්‍රියාවට පෙළඹේ. ඒ කියන්නේ මේ ග්‍රීන්හාට් ප්‍රතිකාරක අපි සංශ්ලේෂණය කිරීමට උදා ගන්නා ඇල්කිල් හේලයිඩේ මේ R කාණ්ඩ කොටසේ OH කාණ්ඩ වැනි කාණ්ඩ තිබුණොත් මේ ග්‍රීන්හාට් ප්‍රතිකාරකයේ පවතින භාෂ්මික ලක්ෂණ හේතුවෙන් මේ OH කාණ්ඩ සමග ග්‍රීන්හාට් ප්‍රතිකාරකය ප්‍රතික්‍රියා කිරීමට පෙළඹෙනවා. එතකොට අපිට ග්‍රීන්හාට් ප්‍රතිකාරකය හරියට පිළියෙල කරගන්න බෑ. හරි. ඒකත් පොයින්ට් එකක් බලමු. මේ ග්‍රීන්හාට් ප්‍රතිකාරය අපි පිළියෙල කරගන්න යද්දී මේ වගේ සංයෝග තියෙද්දි මේ ග්‍රීන්හාට් ප්‍රතිකාරකය පිළියෙල කරගන්න බෑ. ඒ කියන්නේ සක්‍රීය හයිඩ්‍රජන් අඩංගු සංයෝග තියෙන්නේ. ඇල්කයින, ඇමීන, ඇමෝනියා මේ වගේ මාධ්‍ය තුලද ග්‍රීන්හාට් ප්‍රතිකාරකය ස්ථායීව නොපවතිනවා. තව එකක් මේ නයිට්‍රයිල් කාණ්ඩ පවතින නයිට්‍රයිල් කාණ්ඩයේ පවතින ද්‍රවීය ස්වභාවය හේතුවෙන් මේ ග්‍රීන්හාට් ප්‍රතිකාරකය සයනයිඩ් අඩංගු ස්ථානවලද ස්ථායීව නොපවතිනවා. හරි. අපි ඒ වැදගත් පොයින්ට් එකක් දාගමු. මෙහෙම ලියාගන්න. එමෙන්ම සක්‍රීය හයිඩ්‍රජන් සහිත දැන් මෙහෙම එකක් ගමු. වරහන් R කාණ්ඩයයි ත්‍රිත්ව බන්ධනය මේ තියෙන සක්‍රීය හයිඩ්‍රජන් මේ ඇල්කයිනයක් මේ වගේ ඇල්කයිනයක් ගත්තම මේ වගේ ඇල්කයින තියෙනවනේ. තව ඇමීන ඒවා සක්‍රීය හයිඩ්‍රජන් අඩංගු වෙනවා. ඇමෝනියා වැනි මාධ්‍ය තුලද ග්‍රීන්හාට් ප්‍රතිකාරකය ස්ථායී නොවේ. එමෙන්ම මම කිව්වා නයිට්‍රල් කාණ්ඩ පවතින විටද ග්‍රීන්හාට් ප්‍රතිකාරකය ස්ථායී නොවෙනවා කියලා. එමෙන්ම නයිට්‍රයිල් කාණ්ඩ වරන් ඇතුළේ මෙහෙම දාන්න. නයිට්‍රල් කාණ්ඩ පවතින ද්‍රවීය ස්වභාවය මේ සංයෝග ද්‍රවීය හේතුවෙන් ග්‍රීන්හාට් ප්‍රතිකාරකය සයනයිඩ් අඩංගු ස්ථානවලද ස්ථායීව නොපවතී. හරි. මම දැන් මේ ග්‍රීන්හාට් ප්‍රතිකාරකයේ පිළියෙල කර ගැනීමට අවශ්‍ය වන ඔක්කොම කරුණු ටික කියලා දුන්නා. මේ ටික හොඳට මතක තියාගන්න. මම හිතනවා මේ ග්‍රීන්හාට් ප්‍රතිකාරකයේ සම්බන්ධයෙන් හරි අවබෝධයක් දැන් නැති කියලා. මම අදට මේ වීඩියෝ එකෙන් පාඩම නතර කරනවා. මම ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟට තියෙන ප්‍රතික්‍රියා සෙට් එක කරලා දෙනවා. අපි ඊට පස්සේ ඊළඟට තියෙන පරිවර්තන සෙට් එකට බහිමු. හරි. එහෙනම් හොඳට වැටි කරගෙන යන්න.